අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් දැන් අප සූදානම් වන්නේ මේ පැයට නියමිත සජීව දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි. සදහවත් සුපින්නතුනි, අද මෙම සජීව දායකත්ව ධර්මදේශනාව අප ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන්නේ ටීවී දිදුල හෝකන්දර පිහිටි ප්‍රධාන මැදිරි පරිශ්‍රයේ සිටයි. ඒ වෙනුවෙන් අප ඊ타ම ගෞරව පූජා පෙරදැරිව নমස්කාර පූර්වකව ආරාධනා කළා ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේට කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ කරු අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය පූජ්‍යපාද නමකයන්ට අවසරයි මගේ පින්වත් හාමුදුරුවනේ නිලවාකන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ අප සාදුකාර නංවා දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි, අද මෙම සජීව දායකත්ව ධර්මදේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබා දෙනවා අංක 71 දිමුල තැන්න ඕබඩ ඇල්ල බණ්ඩාරවෙල පදිංචි කේ.ඒ. කරුණාරත්න මැණිකේ කරුණාරත්න සහ දියණියන් වන අනෝමා සේපාලිකා චාන්දනී සහ බෑණනුවන් වන ප්‍රසන්න කපිල චමිල සහ මුණුබුරු යුගීත් මිනිබිරියන් වන අමන්දි කාව්‍යා කවිෂා අමීෂා යන පිරිස විසින් සදහවත් සුපින්නතුන් අරමුණු වශයෙන් සඳහන් කරනවා මීට වසර ගණනාවකට පෙර මිය පරලොව ගිය ආදරණීය මාපියන් වන අප්පුහාමි හීම්මැණිකේ කිරිබණ්ඩාර සුදුමැණිකේ දෙමව්පියන්ටත් ආදරණීය සහෝදරයන් වන බණ්ඩාර කළු බණ්ඩාර මුතු බණ්ඩාර පුංචි බණ්ඩාර සහෝදරයන්ටත් ලොකුමැණිකා හේම්මැණිකා ඥානවතී යන නෑනාවරියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම මීට වසර ගණනාවකට පෙර අකල් මරණවලට ගොදුරු වී මිය පරලොව ගිය සීලා නිලන්ත ගුණසිරි ශාන්ත යන දූ දරුවන්ටත් කපිල බෑණනුවන්ගේ පියාණන්ට සහ සහෝදරයාටත් ඒ වගේම ප්‍රසන්න බෑණනුවන්ගේ පියාණන්ටත් ලොකු අප්පච්චිට සහ කුඩා දරුවාට පුණ්‍යානුමෝදනා කිරීමත් 2022 පෙබරවාරි මාස 27 වන දින ජන්මදිනයේ යෙදෙන කවිෂාටත් මාර්තු මාස 8 වන දින ජන්මදිනයේ යෙදෙන කාව්‍යාටත් මාර්තු මාස 31 වන දින ජන්මදිනයේ යෙදෙන අමීෂාටත් අගෝස්තු මාස 26 වන දින ජන්මදිනයේ යෙදෙන යුගීත් පුතුට සහ සැප්තැම්බර් මාස 29 වන දින ජන්මදිනයේ යෙදෙන අමන්දි යන දෙනියන්ට සහ පුතුට සුබ උපන්දිනයකට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම ඒ සියලුම දෙනා නිදුක් නිරෝගීව අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් සිටින ඩිංගිරි බණ්ඩා සහෝදරයාට සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ඕබඩ ඇල්ල පුරාණ රජමහා විහාරයේ වැඩවසන නායක ස්වාමින් වහන්සේට සහ සියලුම ස්වාමින් වහන්සේලාටත් ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කිරීමත් දැනට රත්නපුර වෙරළුප ප්‍රදේශයේ වෙසෙන බෙනට් අයියාට ඇති අසනීපය ඉක්මනින් සුව වී නිරෝගී සුවය ලැබේවයි ප්‍රාර්ථනා කරන අතර ශීලා නංගිට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන නමකයන්ට අවසරයි පූජ්‍යපාද මාලිගාවිල අස්සජී නායක ස්වාමින් වහන්සේටත් ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්තුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සෝදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවයි සදැහැති සුපින්නතුන් ප්‍රාර්ථනා කරනවා. සුපින්නතුනි, ඒ උදාාරතර ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවයි ප්‍රාර්ථනා කරමින් මේ පැයට නියමිත සජීව දායකත්ව ධර්මදේශනාව වෙනුවෙන් ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේට අප දෙපා නැමද ආරාධනා කර සිටිනවා. අවසරයි මගේ පින්වත් හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ථි රාග සමෝඅග්ගී නත්ථි දෝස සමෝගහෝ නත්ති මෝහ සමංජාලං නත්ති තණ්හා සමානදීති. සදහවතුනි, අපි මේ ජීවත් වන ලෝකය දහමේ සඳහන් වෙන්නේ කාම ලෝකයක් හැටියට. කාම ලෝකවල ජීවත් වන සත්වයින්ගේ ස්වභාවය තමයි කාමයට ලැබි බවක් දැක්වීම, කාම ගුණ අගය කිරීම, කාමයේහි නිමග්න වීමට වැඩි වැඩියෙන් උනන්දු වීම. මොනවද මේ කාම කියලා කියන්නේ? ආසාව, කැමැත්ත, රුචිය, ප්‍රියමනාප බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැම කෙනෙකුටම ඉන්ද්‍රයන් පහක් තියෙනවා සිත හැරුණහම. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. මේවට කිව්වේ පංච ඉන්ද්‍රිය කියලා. සිතත් ඉන්ද්‍රියක් හැටියට ගත්තාම ෂඩ් ඉන්ද්‍රිය කියලා සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. මේ ඉන්ද්‍රයන් අපි ළඟ තියෙන්නේ. මේවා හැම වෙලාවකම බද්ධ වෙනවා බාහිරව තියෙන අරමුණුත් එක්ක. ඇහැ රූපය එක්ක, කන ශබ්දය එක්ක, නාසය ගඳ සුවඳ එක්ක, දිව රස නීරස සමග, ශරීරයේ ස්පර්ශයත් එක්ක, සිත ධර්මයත් එක්ක, ධර්මතා එක්ක. මේ ඉන්ද්‍රයන් අරමුණුත් එක්ක ගැටෙනකොට ගැටෙන වාරයක් පාසා සිතේ සිතුවිලි හට ගන්නවා. හැම වෙලාවකම එතකොට සිතේ සිතුවිලි හට ගන්නවා. මොකද මේ ඉන්ද්‍රයන් පහම විවෘතව තියෙන නිසා, නිරන්තරයෙන් අරමුණු සමග ගැටෙන නිසා ඇති වෙන හිතුවිලි ප්‍රධාන වශයෙන් කොටස් තුනක ඒවා තියෙනවා. සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන තැන්වල පෙන්නලා දීලා තියෙනවා පස්ස, වේදනා, සංඥා, චේතනා කියලා අවස්ථා හතරක්. පස්ස කියලා කියන්නේ ස්පර්ශය. ඔය ඇහැ රූපයත් එක්ක ගැටුනම තමන් ළඟ තියෙන චක්කු ඉන්ද්‍රිය, ඇහැ ගැටුණු රූපය, ඊළඟට ඇතිවෙන ඵලය, ඒකට කිව්වේ චක්කු විඥානය කියලා. මේ තුන එකතු වුණාම තමයි ස්පර්ශය කියලා කිව්වේ. තින්නම් සංගති පස්සෝ කියලා ධර්මයේ තියෙන්නේ. මේ කරුණු තුනේ එකතුව තමයි ස්පර්ශය. මේ ස්පර්ශය වුණාම ඊළඟට වේදනාවක් ඇති වෙනවා. ඒ තමයි විඳීම. විඳීම ක්‍රම තුනකට ඇති වෙනවා. සමහර ඒවා අපේ හිතේ ආසාවක් ඇති කරනවා. ওই ඉන්ද්‍රයන් පහෙන් කොයි එකක් හරි අරමුණක් එක්ක ගැටිලා ස්පර්ශ වෙච්ච ගමන්ම හිතේ ඇති වෙනවා ආසාවක්, කැමැත්ත, රුචියක්, මනාපයක්. ඒකට තමයි විඳීම කියන එක එක අවස්ථාවක්. ඒක අපි හඳුන්වන්නේ
සුඛ සහගත වින්දනයක්. සැප කියලා හිතෙන විඳීමක්. තව කොටසක් එනවා දුක්ඛ සහගත විඳීම. ඇතැම් මේවා අරමුණුත් එක්ක ගැටුනම සතුටක් නැහැ, දුකයි. වේදනාකාරී. සුසුම්ලනවා. ඇස්වලට කඳුළු පිරෙනවා. ඒවා දුක්ඛ සහගත වේදනා. ඒ වගේම තව කොටසක් එනවා පටිඝය හා බැඳුණු. ඒ කියන්නේ තරහව ඇති වෙනවා. කේන්තියක් එනවා. ඔය අතර අදුක්ඛම සුඛ වේදනා කියලා එක්කුත් වෙනවා. අමුතු සතුටකුත් නැහැ, තරහවකුත් නැහැ. කැමැත්තක් ඇත්තෙත් නැහැ, අකමැත්තක් ඇත්තෙත් නැහැ. ওই දෙකටම මැද්දේ තියෙන සිතුවිලි. ඒකට කිව්වේ වේදනා කියලා. ඊළඟට සංඥා කියලා කියන්නේ හඳුනා ගන්නවා අපි. මේ අසවල් දේ, මේ අසවල් පුද්ගලයා, මේ අසවල් තැන ඔය ආදී වශයෙන් හඳුනා ගන්නවා. චේතනා කියලා කියන්නේ සිතුවිල්ල. ඒ හඳුනා ගැනීමට අනුව හිතේ සිතුවිල්ලක් ඇති කර ගන්නවා. මම මේ සංකීර්ණ ක්‍රියාවලියක් තා කෙටියෙන් කිව්වේ මතක් කළේ අර කාමාවචර ලෝකවල ජීවත් වෙන සත්වයින්ගේ ස්වභාවය කිව්වනේ මුලින්ම. ඒ තමයි කාමයේහි ලැබියාවක් ඇති කර ගැනීම. කාමය හා බැඳීම කියන එක. ඔය ඉන්ද්‍රියයන් අරමුණුත් එක්ක ගැටුනම ස්පර්ශ වුණාම ඇති වෙන සිතුවිලි අතර සුඛ සහගත වේදනාවන් ලැබෙන ඒවා. ආසාවක් හිතෙන ඇල්මක් දක්වන සිතුවිලි ඇති වුණාම මොකද වෙන්නේ? ඒ සිතුවිල්ල සිතේ අපි තැම්පත් කරගන්නවා. තැම්පත් කරගෙන එතනින් නවතින්නේ නැහැ. ඒක ගැන ආයෙ හිතනවා. නැවත නැවත හිතනවා. හිතනවා විතරක් නෙමෙයි. ඊට පස්සේ ඒකේ ඇලෙනවා අපි. ඒකේ ඇලෙනවා අපි. ඒකට කිව්වේ උපාදානය කරගන්නවා කියලා. දැන් ඔය විදිහට ඇලුනහම මොකද වෙන්නේ? ඊට පස්සේ පියවරෙන් පියවර මේක තමා සතු කරගන්න කල්පනා කරනවා. මට තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මට ඒක තියාගන්න ගන්න විදිහක් නැත්නම් ගන්න අපහසු වෙන බාධක මොනවද කියලා හොයනවා. ඒ බාධක නැති කිරීම සඳහා කටයුතු කරනවා. එතෙන්දි හොඳ හෝ නරක දේවල් කෙරෙන්න පුළුවන්. ඒ කෙරෙන්නේ මේ ආසාහිතුණු සිතුවිල්ල තමන්ගේ හිතේ තියෙන ප්‍රමාණයට අනුව. ඒක නිසා මේක ඊටාම භයානකයි. බුදුහාමුදුරන් වහන්සේ නිසා දේශනා කරනවා නත්ති රාග සමෝ අග්ගී. රාගය හා සමාන ගින්නක් නැහැ. ගින්න කියන එක ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ගින්නෙන් මහ විනාශයක් සිද්ධ වෙන්නත් පුළුවන්. මෙතන බුදුහාමුදුරන් වහන්සේ පෙන්වන්නේ ගින්න ප්‍රයෝජනයට ගන්න නෙමෙයි. ගින්නෙන් වන විනාශය වගේ තමයි යම්කිසි කෙනෙකුගේ සිතේ රාගය බලපවත්වන පමණට විනාශයේ ස්වභාවයත් අඩු වැඩි වෙනවා. තද්ද බල ලෙස රාගය බලපවත්වනවා නම් වෙන හානිය තා විශාලයි. සුළු වශයෙන් රාගය තියෙනවා නම් හානිය අඩුයි. ගින්න වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඊළඟට නත්ති දෝෂ සමෝගාහෝ. තරහව කියන එක එහෙම සිතුවිලිත් එනවනේ. තරහව හරියට අල්ලාගෙන තියා ගන්නවා. රඳවා තබා ගන්නවා. ඒ කොහොමද? තරහවක් ආපුවම ඊට පස්සේ ඕක හිතෙන් අයින් වෙන්නේ නැහැ. හරි. කොයි වෙලාවක හරි මම බලා ගන්නම්කෝ. ආයේ මේක දැන් අල්ලාගෙන තියාගෙන ඉන්නවා. ඒක තමයි ස්වභාවය.
තුන්වෙනි කාරණේ තමයි නත්ති මෝහ සමංජාලං. ජාලං කියලා කිව්වේ දැල. මෝහය කියලා කිව්වේ අඥාන බව, මෝඩකම, කරුණුකාරණා හරි හැටි නොදැන ගැනීම. ඒක නිසා හැම එකක්ම වරදින්න පුළුවන්. ක්‍රියා කරන හැම එකම නරකයට හිටින්නත් පුළුවන්. ඒ මෝඩකම නිසා. ඒ නිසා නත්ති මෝහ සමංජාලං කියලා කිව්වා. මෝහය නම් වූ දැල ඊට වඩා දැලක් ඇත්තේ නැහැ කිව්වා. හතරවෙනි කාරණය තමයි නත්ති තණ්හා සමා නදී. තණ්හාව ගංගාවක් වගේ කිව්වා. තණ්හාව කියන්නේ ඉතින් ආසාව තමයි. මේ කාරණය අපට ඊටා වැදගත් වෙනවා. එක චන්න කියලා ගමුණෙක් නෙවෙයි, ඇත්තටම ඔහු ගෘහපති පුත්‍රයෙක්. ඔහු ආනන්ද හාමුදුරුව හම්බ වෙන්න ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ කාමය, රාගය, ආසාව, තෘෂ්ණාව, දේශය මේවා අයින් කරන්න කියලා කියනවා. එහෙම අයින් කරන්න කියලා කියන්නේ මොනවා දැනගෙනද? ඒවා අයින් කළාම මොකද්ද ලැබෙන දේ? වෙනස මොකද්ද? තිබුණාම ඇති වැරද්ද මොකද්ද? මට මේක කියලා දෙන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ මෙයාට කියනවා, චන්න ගෘහපතියට, තථාගතයන් වහන්සේ මේ රාග, දෝෂ, මෝහ විශේෂයෙන් මේවා අයින් කරන්න කියලා තමයි අනුශාසනා කරලා තියෙන්නේ. ඇයි අයින් කරන්න කියලා කිව්වේ? මේවා තියාගන්න කෙනාට වෙන හානිකර අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි අන්ධකරණෝ කියලා සඳහන් කරලා තියෙනවා. අන්ධකරණෝ කියලා කියන්නේ මේ රාග, දෝෂ, මෝහ කියන තුනෙන් තියෙන කෙනෙකුට මේ ලෝකේ යථාර්ථය දකින්න හම්බ වෙන්නේ, ඇත්ත පේන්නේ. ඔහු හැම වෙලාවෙම දකින්නේ තමන් ආස කරන, තමන්ට උවමනා කරන දේ වැරදි විදිහට. ඒක කෙසේ හෝ තමා සතු කරගන්න. ඒක විනාශ වෙන එකක් නෙමෙයි. ඒක නැති කරන්න කාටවත් බෑ කියලා එහෙම යථාර්ථයෙන් පරිබාහිර දැක්මක් තමයි මේ පුජ්‍යලයට ඇති වෙන්නේ කියනවා. අන්ධ වුණාම දැස් අපට පේන්නේ නැහනේ, අඳුර පේන්නෙත් නැහැ, දැනගන්න හම්බෙන්නෙත් නැහැ, ආලෝකය පේන්නෙත් නැහැ, මේ තියෙන කිසි දෙයක් පේන්නේ නැතුව යනවනේ. ඒ වගේ කිව්වා රාග, දෝෂ, මෝහ කියන ඒවායින් අන්ධ වුණාම, ඔය කියන්නේ අර උපාදාන තත්වයට ඇදිලා ගියාම එයාට පේන්නේ තැන නොතැන පේන්නේ, ඉන්නේ කවුද කියලා හිතෙන්නේ, තමන් කවුද කියලාවත් දැනෙන්නේ, මට ගැළපෙනවද නොගැළපෙනවද කියලා හිතෙන්නෙත් නැහැ. ඒක තමයි ස්වභාවය. හිතුණු දේ ඊට පස්සේ කරනවා. තව කාරණයක් කියනවා අචක්කු කරනෝ කියලා. අචක්කු කරනෝ කියලා කියන්නේ ඥානවන්තකම පිබිදීමට ඉඩක් නැති වෙනවා. ඔය කියන ඒවා තිබුණාම රාග, දෝෂ ආදිය ඥානවන්තකම යට යනවා. ඒකට පුබුදින්න, බබලවන්න, මතුවෙන්න ඉඩක් නැහැ. ඇයි? ඒක වසාගෙන ඉන්නවා අර කියපු කෙලෙස් සිතුවිලි ටික. රාගය නම් රාගය, ද්වේෂය නම් ද්වේෂය. තුන්වෙනි කාරණේ තමයි අඥාන කරනෝ. එයා මෝඩයෙක් බවට පත් කරනවා. අඥාන පුජ්‍යලයක් බවට පත් කරනවා. නුවණ අක්‍රීය කරනවා. හතරවෙනි කාරණේ තමයි පඤ්ඤා නිරෝධිකා. ප්‍රඥාවට පවතින ඉඩක් තියෙන්නේ. ඒක වසා ගන්නවා.
ඒ වගේම විඝාත පක්ඛිකෝ හැම වෙලාවෙම ඇදිලා යන්නේ දුක කියන පැත්තට. ඇදීගෙන යනවා. නිවන වසාලනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා අර චන්න ගෘහපතියට මෙන්න මේ හේතු තුලින් මේවා තියෙන පුද්ගලයාට හානියක් ඇති වෙනවා. ඒ පුද්ගලයාට හානියක් වුණාම ඔහුට තේරුම් ගන්න බැරිකම නිසා ඔහු කරන කියන දේවල් ඔහුගේ අහිතකර භාවයට හේතු වෙනවා. ඔහුට දුක ළඟා වෙනවා. ඔහුගේ ජීවිතේ පසුබානවා, බිඳ වැටෙනවා, දෝෂ දර්ශනයට ලක් වෙනවා, ඥානවන්තයින්ගේ ගැරහීමට ලක් වෙනවා. කොයි විදිහේ ගොඩාක් කරුණු ආනන්ද හාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒක නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රාග දෝෂ මෝහ කියන මේ අකුසල මූල මේ සිතුවිලි හඳුනාගෙන ඒවා සිතෙන් යටපත් කරන්නවත් අඩුම තරමේ ඉවත් කරන්න බැයි නම් යටපත් කරන්නවත් වෙහෙසෙන්න ඕනේ. එහෙම නොහෙසුනොත් ඒක තියාගෙන ඉන්න කෙනාටයි මුලින්ම හානිකර බවක් ඇති වෙන්නේ. පින්වතුනි, උන්වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා රෝග සූත්‍රය කියලා. දැන් මේ අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ කරුණාරත්න පවුලේ ඇත්තෝ ඒගොල්ලන්ගේ අභිලාෂයන් සටහන් කරලා තියෙනවනේ දීර්ඝ වශයෙන්. ඒ සටහන් අතර තියෙන අසනීප තත්වයෙන් ඉන්න අයට ආශිර්වාද කිරීමත් එක අරමුණක් කියලා. ඔබ දන්නවද අපට වැළඳෙන අවස්ථා දෙකක් තියෙනවා අසනීප. රෝගී වන අවස්ථා දෙකක්. එකක් තමයි මේ කයට වැළඳෙන ආබාධ, කායික රෝග. අනිත් එක චේතසික රෝග. තථාගතයන් වහන්සේ දේශනා කළා ද්වේමේ භික්ඛවේ රෝගා කතමේ ද්වේ කායික රෝගෝ චේතසික රෝගෝ කියලා ওই කාරණේ. කායික රෝග හැදුනහම මොකද කරන්න ඕනන්නේ? දැන් අපි පහුගිය කාලෙම කතා කළා COVID-19 වසංගතය ගැන. ඒක කායික රෝගයක්. එතකොට කායික රෝගයකදී අපි මොකද්ද කරන්න ඕනන්නේ? ඒ රෝගය සංසිඳවා ගැනීම යටපත් කර ගැනීමට උවමනා කරන ප්‍රතිකර්ම වල නිරත වෙන්න ඕනේ. ඒක යටපත් කර ගැනීමට උවමනා කරන වතාවත් වල යෙදෙන්න ඕනේ. ප්‍රතිපත්ති වල පිහිටලා කටයුතු කරන්න ඕනේ. ආශිර්වාදයක් කරනවා කියලා කියන්නේ රෝගියාට අපේ චිත්ත ශක්තිය අපි ලබා දෙනවා ඔහුට ඒ රෝගයෙන් අත් මිදීමට ඒක යටපත් කරගන්න. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ වගේ රහතුන් වහන්සේලාට කායික ආබාධ වැළඳුණා. බුදුහාමුදුරන් වහන්සේටත් වැළඳුණානේ. ඒ කායික ආබාධ වැළඳිච්ච වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ශ්‍රාවකයන් වහන්සේලාට කායික රෝගවලට මුහුණ දුන්නු වෙලාවේදී උන්වහන්සේ එතෙන්ද වැඩම කරවලා ආශිර්වාදයක් කරා. බෝධ්‍යාංග ධර්ම කියලා මහා කස්සපත් තේර බොජ්ජංගය, මොග්ගල්ලානත් තේර බොජ්ජංගය කියලා තියෙන ඒවා තමයි. ආශිර්වාද කළා. ආශිර්වාද කළේ මොකටද? චිත්ත ශක්තිය හදාගන්න. හිත නිරෝගීමත් කරගන්න. හිත නිරෝගීමත් වුණාම ශරීරයට බලපාලා තියෙන වේදනාකාරී බව අවම වෙනවා. එහෙමනම් කායික රෝගාබාධ වැළඳිලා තියෙන අයට අපි මේ ආශිර්වාද කරන්නේ ඔය ඇත්ත ධර්මානුශාසනාවක් පැවැත්වුවා, ඔය ඇත්ත බෝධි පූජාවක් තිබ්බා කියන එක නෙමෙයි. ඒක කරනකොට අර රෝගීව ඉන්න අයගේ සිතේ ශක්තියක් ඇති වෙන්න ඕනේ.
අනේ මට ලොකු ආශිර්වාදයක් මේක. ඒ වගේම ඔවුන්ට තමන්ගේ රෝගාබාධ තත්ත්වය පිළිබඳව වැටහීමක් ඇති වෙන්න ඕන. මේ ශරීරයේ ස්වභාවය මේකයි. මේක රෝග වැළඳෙන්නම හටගත්ත එකක්. ව්‍යාධිපි දුක්ඛෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. ඒ අවබෝධයත් ඇති වෙන්න ඕන. එතකොට අර පීඩාව සමනය කරගන්න පුළුවන්. උන්වහන්සේ සූත්‍රයේ සඳහන් කරන සමහර රෝගීන්ට ඖෂධ නිසාම හොඳ වෙනවා. අනිත් මොකුත් ඕනේ ඔය ආශිර්වාද කරන ඒවා, හෙදකම්, කෑම බීම, රුචි ඒවා සහ ගැළපෙන ඒවා මොකුත් ඕනේ නැහැ. ඖෂධ වලින්ම හොඳ වෙන ලෙඩුත් ඉන්නවා, කායික රෝග. තව කොටසක් ඉන්නවා ඖෂධ ඕනෙන්නේ නැහැ. ඔය සාන්ති කර්ම, ආශිර්වාද, පින්කම් වල නිරත කරවීම, ඒවයෙන්ම සුවපත් වෙන අයත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා මේ දෙකම ඕන නැහැ. ඒ රෝගය සුවපත් කර ගැනීමට උවමනා කරන ප්‍රතිපත්ති වල නිරත වීම. ඖෂධ ගන්නෙත් නැහැ. ඒ වගේම සාන්ති කර්ම වාගේ දේවල් කරන්නෙත් නැහැ. කරන්නේ මොකද්ද? රෝගය සනීප වෙන්න නම් ඊට පත්‍ය ආහාර පාන ගන්නවා. නාන්න සුදුසු වෙලාවල් නුසුදුසු වෙලාවල් දැනගෙන සුදුසු වෙලාවෙදී නා ගන්නවා. ওই විදිහට ප්‍රතිපත්ති ගරුකව පිටා කටයුතු කිරීම තුලින් සනීප වෙන අයත් ඉන්නවා. උන්වහන්සේ රෝග සූත්‍රයේ සඳහන් කරනවා ඔය ඔක්කොම කළත් සනීප නොවන අයත් ඉන්නවායි කියලා. මේ කායික රෝගවල ස්වභාවය. ඒ නිසා කායික රෝග අපට දැනෙනවා. ඒවට ප්‍රතිකර්ම තියෙනවා. ප්‍රතිකර්ම ලබා ගන්න අවස්ථා තියෙනවා. ඒකේ ඉතර ගැටලුවක් නැහැ. නමුත් මේ ගාථාවත් එක්ක බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන කාරණය තමයි පින්වතුනි චේතසික රෝග. මේ චේතසික රෝගී තත්වයන් තමයි රාග දෝෂ මෝහ මදමාන අහංකාර උද්ධච්චකම ඊර්ෂ්‍යාව ආදී වශයෙන් කෙලෙස් බව උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. අඩු වැඩි වශයෙන් අපි ඔක්කොමලා චේතසික රෝගීන්. මේවා භයානක වෙන්නේ ක්‍රියාත්මක වෙනකොට. අවස්ථා තුනක් උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මේ චේතසික රෝගී තත්වයන්. එකක් තමයි අනුසය වශයෙන් පවතින අවස්ථාව. හිතේ තියෙනවා ක්‍රියාත්මක නැහැ. දැන් ආසාව අපිටත් තියෙනවනේ. ඔය ඇත්තොන්ටත් ආසාව තියෙනවනේ. ඒක අපි පෙන්වන්න යන්නේ ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. හැබැයි ආසාව තියෙනවා අනුසය වශයෙන්. ඊළඟට පරිඋත්ථාන අවස්ථාව. ඒ තමයි දැන් ඒක ටිකක් මතුවෙලා ආවා. ඒ ගැන කල්පනා කරනවා, හිතනවා, කතා කරනවා. ඒ වෙනුවෙන් ආයෙත් කල්පනා කරන ඕකට කිව්වේ පරිඋත්ථාන අවදිය. තුන්වෙනි අවස්ථාව තමයි වීතික්කම අවදිය. දැන් ක්‍රියාත්මකයි. මේ තුන්වෙනි අවස්ථාවට ආපුහම මේක ඉහළටම වැඩි වෙලා. ධම්සක්පවතුන් සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ සඳහන් කරානේ දුක හටගන්න මූලිකම හේතුව මොකද්ද? තණ්හාව. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පැහැදිලි කරන තැනදී යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී ආදී වශයෙන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. තණ්හාව තමයි දුකට හේතුව, ප්‍රධාන හේතුව. එතකොට අපේ හිතේ යම් යම් දේවල් කෙරෙහි තණ්හාව අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙමනම් මේක තියාගෙන ඉන්න තරමට මොකද වෙන්නේ? හිත ලෙඩ වෙලා. යම් අවස්ථාවකදී මේක උච්චතම අවස්ථාවට આવොත් අර වීතික්කම කියන අවස්ථාවට આવොත් මොකද වෙන්නේ? එතනින් පස්සේ ක්‍රියාත්මක වෙනකොට සිද්ධ කරන්නේ සිද්ධ වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මොන විදිහේ හානියක් වෙනවද කියලා දන්නේ නැහැ. අපි ඉතිහාසයේ කියවලා තියෙන ලෝක යුද්ධ එක එක රටවල වෙච්ච යුද්ධ කලකෝලාහල
මොනවා නිසාද මේ? පුද්ගලයින්ගේ හිත්වල පැවතුණු තණ්හාදික බව ක්‍රියාවට නැංවීම නිසායි. පෞගිය දවස්වලත් අපි දැක්කා මා ලොකු විනාශයක් මේ රටේ සිද්ධ වුණා. හේතුව මොකද්ද? හේතුව තණ්හාදික බව වීතික්කම තත්වයට ආවා. එතකොට මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක වුණාම සිදුවෙන හානිය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි, අපේ හිත්වලට මෙවැනි සිතුවිලි ළඟා වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ටම හිතෙනවා යම් යම් දේවල්. මට මේක ඕන. මම මේක අතහරින්නේ නැහැ. මම්ම තමයි ඉන්න ඕනන්නේ. මට දාලා යන්න බෑ කියලා තමන්ගෙම හිතට ඇති වෙනවා. අනිත් ක්‍රමය මොකද්ද? බාහිර පුද්ගලයන් විසින් පෙළඹවීම කරනවා, උසිගැන්වීම කරනවා. ඔය ක්‍රම දෙකෙන් තමයි අපේ හිතවල මේ රාගාදී කෙලෙස් සිතුවිලි ඇති වෙන්නේ. ඕක බණ පොතේ තියෙන්නේ අසංඛාරික චිත්ත, සසංඛාරික චිත්ත කියලා. ඔයිට වඩා දෙයක් වෙන්නේ නැහැ. එහෙමනම් මොකද්ද කරන්න ඕනන්නේ? මේ සිතුවිලි පාලනය කරන්න ඕන. සංවර කරන්න ඕන. යටපත් කරන්න ඕන. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර ගෘහපති පුත්‍රයා ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා කොහොමද හාමුදුරනේ මේවා එහෙම යටපත් කරන්නේ? දැන් හානිය කිව්වා එයාට. කිව්වහම එයා කල්පනා කරනවා ඇත්ත නේනම් අපි මේ ගහ බැන ගන්න යන්නේ, රණ්ඩු වෙන්න යන්නේ, මේ කලකෝලහල් වලට යන්නේ, එක එක දේවල් අත්හරින්න තියෙන අකමැත්තයි, ඒවට දැඩි ලෙස තියෙන ආසාවයි, ඒ වගේම බෙදා හදා ගන්න තියෙන අකමැත්තයි. ගියෝ පැවිදි අපි කවුරුණත් එහෙම තමයි. ඒවට ಜಾති ආගම් කුල ඔය මුකුත් ભેදයක් නැහැ. මේ බමුණටත් ඒක තේරුණා. ඒ ගෘහපති පුත්‍රයාට තේරුණෙන් පස්සේ ඌ අහනවා මේක කොහොමද හාමුදුරනේ අඩු කරගන්නේ? දැන් වැඩියෙන් තියනවා නම් ප්‍රතිඵලය භයානකයිනේ. අඩු කරගන්නේ කොහොමද? ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ කියනවා අඩු කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි නිවැරදි දැක්මක් ඇති කරගන්න ඕනේ. සම්‍යක් දෘෂ්ටිය කිව්වේ ඒක. විද්‍යාව කියලා බණ පොතේ තියෙන්නේ ඒකයි. ඔය විද්‍යා උදපාදි කියලා එහෙම තියෙන්නේ. නිවැරදි දැක්මක් ඇති කරගන්න ඕනේ. පින්වතුනි, අපේ දැක්ම වැරදි නිසා තමයි අපි යම් ව්‍යසනකාරී වැඩකට යොමු වෙනවා නම් යොමු වෙලා තියෙන්නේ. දැක්ම වැරදි. ඒක හදා ගන්න ඕනේ. සමහරු හිතාගෙන ඉන්නවා අපිම සදාකාලිකවම ඉන්න ඕනේ. මේ තනතුරේ ඉන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ. මමම ඒක කරන්න ඕනේ. මම වයසට යන කෙනෙක් නෙවෙයි. මම ලෙඩ කෙනෙක් නෙවෙයි. මෙහෙම කියලා හිතනවා. සත්‍ය ඒක නෙමෙයි. දැක්ම වැරදි. සත්‍ය නම් මොකද්ද? වියපත් වීම කියන එක ලෝක ධර්මතාවයක්. ඒක රජුරවන්ටත් එකයි, ජනාධිපතිටත් එකයි, අගමැතිටත් එකයි, മന്ത്രിවරුන්ට, ඇමතිවරුන්ටත් එකයි, බුදුරජාණන් වහන්සේටත් එහෙමයි, රහතුන් වහන්සේලාටත් ඒක එහෙමම වුණානේ. ඒ නිසානේ උන්වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළේ මට දැන් 80 වයස් පිරිච්ච කෙනෙක් දි รา පු කරත්තයක් වගේ කියලා. අපිට කියන්න පුළුවන්ද මට දැන් 75යි මං තවම කොල්ලෙක් තරුණයි කියලා? බෑ. දි รา පත් වෙලා, වියපත් වෙලා, දුර්වල වෙලා. ඒක යථාර්ථය. නමුත් තණ්හාදික වුණාම මොකද වෙන්නේ? තණ්හාදික වුණාම ඔහුගේ දැක්ම වැරදි. දැක්ම වැරදුනහම තීරණ ගන්න විලාසය වෙනස් වෙනවා. වැරදි වෙනවා. එතකොට Taman කවුද කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ විනාශ හානියක්. විශාල හානියක් තමයි සිද්ධ වෙන්නේ. මුලින්ම Tamanට Taman හානි කරගන්නවා. ඒකේ ප්‍රතිඵල හැටියට අනිත් අයටත් විශාල හානියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ කියනවා පළවෙනිම ක්‍රමය තමයි දැක්ම හරි ගස්ස ගන්න. නිවැරදි කරගන්න. gedara ඉන්න තාත්තාට තියෙන දෘෂ්ටිය වැරදි සහගත එකක් වුණොත් තාත්තනි තීන්දුව తీරන ගන්නේ. gedara ඉන්න අනිත් සියලු දෙනාට ඒකේ අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවා. ආයතනක ප්‍රධානියෙකුගේ දෘෂ්ටිය වැරදි නම් ඔහු යථාර්ථයේ තේරුම් අරගෙන නැත්තම් ඔහුට ඒ ප්‍රායෝගික බවට මුහුණ දෙන්න බෑ. තීන්දුව తీරන වරදිනවා. ඒකෙන් ආයතනය කියන්නේ ඔක්කොටම මේක බලපානවා. ඔහොම ගිහිල්ලා රට කරවන ප්‍රධානීන්ගේ දැක්ම වැරදිනා. ඒ රටේ ජීවත් වන සියලු දෙනාටම එහි අහිතකර ඵල විපාක භුක්ති විඳින්න වෙනවා. අද රටක් වශයෙන් ගත්තත් අපිට මුහුණ පාලා තියෙන එහෙම එකක් නෙවෙයිද කියලා බලන්නකෝ. වැරදි දැක්මක් නිසා ගත්ත තීන්දුව తీරන වැරදුනා. වැරදිච්ච එකේ ප්‍රතිඵලය රටේ සියලු ජනතාවට භුක්ති විඳින්න වෙනවා. එනිසා ආනන්ද හාමුදුරුව මතක් කරනවා පළවෙනිම දේ තමයි දැක්ම නිවැරදි කරගන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි නිවැරදි සංකල්පනා ඇති කරගන්න ඕන කිව්වා. වැරදි දැක්මක් තියෙන කෙනෙකුට නිවැරදි සංකල්පනා පහළ වෙන්නේ නැහැ. එයාට පහළ වෙන්නේ එයාගේ දැක්මට අනුව සංකල්පය. එහෙමනම් ඒක වරදිනවා. පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරන තැන තථාගතයන් වහන්සේ සම්මා දිට්ඨි කියන මාර්ගාංගේ මුලටම අරන් තියන්නේ අන්න ඒ නිසා. ඒකේ අනුපිළිවෙලක් නේ තියෙන්නේ. එතකොට දැක්ම හරි ගියා නම් සංකල්පනා ආය හදන්න ඕන නැහැ. සංකල්පනා හොඳ ඒවමයි. නිවැරදි ඒවමයි. යහපත් ඒවමයි. සංකල්පනා හරියනකොට ඒ අනුව තමයි එයා වචන පාවිච්චි කරන්නේ. මම මේ කතා කරන්නේ මං හිතන විදිහට. ඔබ කතා කරන්නේත් ඔබ හිතන විදිහට. දැන් මගේ දැක්ම වෙනස් කරගත්තොත් මොකද වෙන්නේ? මං පුද්ගලයෙක් කෙරෙහි එයා මගේ හතුරෙක් කියලා හිතනවා කියලා කල්පනා කරන්නකෝ. එතකොට මගේ දැක්ම මොකද්ද? එයා මගේ පරම හතුරෙක්. හතුරට මං කතා කරන්නේ කොහොමද? එන්නකෝ යාළුවා මං ආදරේ එහෙම කියන්නේ නැහැ. මොකද මගේ දැක්ම නරක නිසා, දැක්ම වැරදි නිසා මං ඔහුට ආමන්ත්‍රණය කරන්නේ නපුරු නරක අශ්ලීල කටහොර වචන වලින්. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ දැක්ම හරි ගස්සගත්තම සංකල්පනාවන් හොඳයි, ඊළඟට වචන නිවැරදි ප්‍රශස්තයි. හතරවෙනි කාරණේ තමයි ක්‍රියාවන්. හිතන විදිහට තමයි අපි කටයුතු කරන්නේ. දැක්ම නිවැරදි වෙනකොට කරනු ලබන ක්‍රියාවන් නිවැරදිමයි, යහපත්මයි. අභිවෘද්ධියට හේතු වෙන ක්‍රියාවන් තමයි කරන්නේ. නරක අහිතකර ක්‍රියාවන් මොන තරම් ආස්වාදයක් ලැබුණා කියලා හිතුවත් කරන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි එයාගේ ජීවන ක්‍රියාවලිය. පින්වතුනි මේ සමාජයේ යම් යම් උදවිය අපි කියනවා අධර්මයෙන් හම්බ කරනවා. නරක දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඒ වයින් තමයි ධනය උපයන්නේ කියලා අපි කියනවා. දැන් ඔවුන් ඒකට යොමු වුණේ මොකක් නිසාද? ඔවුන්ට ආදීනවේ පෙනුනේ නැහැ ඒකේ. ආනිසංසය විතරයි දැක්කේ. ඔවුන් කල්පනා කරනවා වැඩි මහන්සියක් නොවි අර දේවදත්ත හාමුදුරුවෝ හිතුවා වගේ. වැඩි මහන්සියක් නොවි ටික කාලෙකින් මහා ලොකු ධනස්කන්ධයක් ළඟා කරගන්න පුළුවන්. ඒක නිසා ඔය මත්ද්‍රව්‍ය වගේ දේවල් ව්‍යාපාර හැටියට පවත්වාගෙන උදවිය ඒ වගේම කොච්චරනම් මේ රටේ අපිට පෙන්වනවද කසිප්පු පෙරණේව උපාංගත් එක්ක අත්අඩංගුවට ගත්තා කියනවා. ඒගොල්ලෝ
අල්ලගෙන ඇවිල්ලා පොලිසියේ ඉදිරිපත් කරලා උසාවියට අප ලබා දුන්නා කියන ආයෙත් ගිහිල්ලා ආයෙත් ඒකම කරනවනේ. ඇයි කරන්නේ? ඒගොල්ලෝ හිතනවා පොඩි දලයක් ගෙවන්න පුළුවන් ඊට පස්සේ ඉතින් අපිට ගොඩක් දේ ලබා ගන්න පුළුවන් එච්චර මහන්සි නොවි. ඒගොල්ලන්ගේ දැක්ම. එතකොට වැරද්ද මොකද්ද? ඒගොල්ලෝ බැලුවේ අර ආස්වාදය ගැන පමණයි. ලබා ගන්න මුදල ගැන විතරයි හිතුවේ. ලාභය ගැන විතරයි. ඒකෙන් වෙන හානිය ඒ වගේ මේගොල්ලන්ගේ ජීවිතයට වෙන හානිය ඒගොල්ලෝ කල්පනා කරේ නැහැ. වැරද්ද තියෙන්නේ දැක්මේ. එනිසා පුද්ගලයින්ගේ මේ දැක්ම නිවැරදි කරන්න තමයි බුද්ධිමතුන්, උගතුන්, සමාජ ක්‍රියාකාරිකයන් සද්භාවයෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න ඕනේ. සමාජයේ සිද්ධ වෙන දේවල් එක්ක. දැන් මට අද ආරංචියක් ආවා. කෙනෙක් ජීවිතක්ෂයටපත් වෙලා කියලා. හැබැයි මත්ද්‍රව්‍ය නොසෑහෙන විදියට පාවිච්චි කරලා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අඩු ආයුෂෙන් මරණයටපත් වෙලා. ආයු කාලේ ඉතුරුව තියද්දි කර්ම ශක්තියත් සමහර වෙලාවට ඉතුරුව තියද්දි ඔහු විසින් මරණය තමා වෙත කැඳගෙන තියනවා මුදල් වියදම් කරලා. මහන්සි වෙලා හම්බ කරගත්ත මුදල් වියදම් කරලා මරණයට ආමන්ත්‍රණය කරලා තියනවා තමා කරා එන්න. හේතුව මොකද්ද? ඔහුගේ දැක්මේ වැරද්ද. ඔහු හිතුවේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම ආස්වාදයක් තියෙනවා. නැත්තේ නෑ. මේවා කාම ලෝක කිව්වේ ඒ නිසානේ බුදුහාමුදුරන් වහන්සේ. ආස්වාදයක් තියෙනවා. හැබැයි ඔහුට දැනුනේ නැත්තේ, ඔහු දැනගෙන හිටියේ නැත්තේ මේ ආස්වාදය తాවකාලිකයි. ආස්වාදයෙන් පස්සේ එනවා පරිවර්තනයක්, වෙනස් වීමක්. ඒ තමයි මගේ කය විපරිණාමයටපත් වෙනවා. මගේ සිත විපරිණාමයටපත් වෙනවා. එතකොට වේදනාකාරී. සිරුර ලෙඩ වෙනවා, කායික රෝගී තත්වයට වැටෙනවා. මනස ලෙඩවීම තුලින් මානසික රෝගියෙක් වෙලා ඒක උන්මත්තක තත්වයට ගියාම ඔහුගේ හැසිරීම මුළු මහත් සමාජයට මහිතකර විදියට බලපානවා. ඒ චේතසික රෝගී තත්වයට ගියාම ඒ පුද්ගලයාට වෙලා තියෙන්නේ ඒක. ඉතින් ඒවා අපි පාඩම් වලට ගන්න ඕනේ. මම කළත් ඕක ඔච්චරම තමයි කියලා. අවාසනාව තියෙන්නේ ඒක එහෙම තියාගෙන ඒ මිනිස්යාගේ මලගෙදර ගිහිල්ලත් මත්ද්‍රව්‍ය තමයි හොයන්නේ. අවාසනාව ඒක. අපි පින්වතුනි පවුල පිරිහුණා. ගුණධර්ම පැත්තෙන්, සදාචාර සම්පන්නකමින්, ඒ වගේම ආර්ථිකය කළමනාකරණය කර ගැනීම පැත්තෙන්, සමාජ සම්බන්ධතා ගොඩනැගීම පැත්තෙන් අපි පවුලේ ඇත්තෝ පිරිහුණා. පිරිහුණු පවුල් වලින් එකතු වෙච්ච සමාජය පිරිහුණා. ඒ සමාජ සංවිධානයෙන් සමන්විත වෙච්ච රට පිරිහුණා. එහෙමනම් දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ තථාගත දේශනාව තියෙන්නේ ප්‍රායෝගිකකරණය කරන්නයි. අහලා සාදුකාර දීලා නිස්සබ්ද වෙන්න නෙමෙයි. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඔබේ මනස පිළිබඳව අවදියෙන් ඉන්න, මනස නිරෝගී කරගන්න උත්සාහ කරන්න, රෝගී තත්වයන් සමනය කරගන්න උවමනා කරන යහපත් සිතුවිලි ඔබේ මනස තුළ රෝපණය කරගන්න. එතකොට ඔබට නිරෝගී කයක් වගේම නිරෝගී මනසක් ඇති කරගන්න පුළුවන් වෙනවා. එවැනි පුද්ගලයන්ගෙන් සමන්විත සමාජය ශක්ති සම්පන්න, ඵලදායි යහපත් සමාජයක් වෙනවා. රටක් වුණත් එහෙම තමයි හැම අංශකින්ම දියුණු වෙන්නේ. එහෙම වුණාම ඒ தത്വයටපත් වෙන්න ඔබට ප්‍රඥා ඇස පහළ වේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් කරන්නේ. අද මේ දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ අංක 71 දිඹුලතැන්න ඕබඩ ඇල්ල
බණ්ඩාරවැල පදිංචි කේ කරුණාරත්න, මණිකේ කරුණාරත්න සහ දියණියන් වන අනෝමා, සේපාලිකා, චාන්දනි සහ බෑණනුවන් වන ප්‍රසන්න, කපිල, චමිලහා, මුණුපුරු යුගීත්, මිනිබිරියන් වන අමන්දි, කාව්‍යා, කවිසා, අමීසා කියන ඒ පවුලේ ඇත්තෝ එකතු වෙලා. ඒ ඇත්තන්ගේ බලාපොරොත්තු කීපයක්ම තියෙනවා. මීට වසර ගණනාවකට පෙර මිය පරලෝකීය ආදරණීය මව්පියන් වන අප්පුහාමි, හීන්මැණිකේ, කිරිබණ්ඩාර, සුදුමැණිකේ දෙමාපියන්ටත් ආදරණීය සොහොයුරන් වන බණ්ඩාර, කළු බණ්ඩාර, මුතු බණ්ඩාර, පුංචි බණ්ඩාර සොහොයුරන්ටත්, ලොකු මැණිකා, හීන්මැණිකා, ඥානවතී කියන නෑනාවරියන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීම. මීට වසර ගණනාවකට පෙර අකල් මරණයකට ගොදුරු වුණු සීලා, නිලන්ත, ගුණසිරි, සාන්ත කියන දූ දරුවන්ටත්, කපිල බෑණනුවන්ගේ පියාණන්ට සහ සෝයුරාටත්, එමින්ම ප්‍රසන්න බෑණනුවන්ගේ පියතුමාණන්ටත්, ලොකු අප්පච්චිට සහ කුඩා දරුවාටත් පුණ්‍ය අනුමෝදනා කිරීම. 2022 පෙබරවාරි මාසේ 27 වෙනි දින ජන්මදිනයේ යෙදෙන කවිසාටත්, මාර්තු 8 වෙනි දින ජන්මදිනයේ යෙදෙන කාව්‍යාටත්, මාර්තු 31 වෙනි දින ජන්මදිනයේ යෙදෙන අමීෂාටත්, අගෝස්තු 26 වෙනි දින ජන්මදිනයේ සමරන යුගීත් පුතාටත්, සැප්තැම්බර් 29 වෙනි දින ජන්මදිනයේ යෙදෙන අමන්දි සහ දියණියන්ටත් සහ පුතාට සුබ උපන්දිනයකට සෙත් පැතීමටත් බලාපොරොත්තු වෙනවා. දැනට අසනීප තත්වයෙන් සිටින ඩිංගිරි බණ්ඩා සහෝදරයාට ඉක්මන් සොය ප්‍රාර්ථනා කිරීමත් තවත් අරමුණක් කොට සලකලා තියෙනවා. ඕබඩැල්ල පුරාණ රාජමහා විහාරයේ වැඩවසන නායක ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. දැනට රත්නපුර වෙරළුප ප්‍රදේශයේ වෙසෙන බෙනට් අයියට සහ බෙනට් අයියට වැළඳිලා තියෙන අසනීප තත්වයන්ගෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අපි මේ උතුම් පින්කම සිද්ධ කරගත්ත වෙලාවේදී ඒ ඇත්තන්ගේ බලාපොරොත්තු පරිදි ජන්මාන්තරගත වෙන්න සියලු දෙනාට පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේමත් මිය පරලෝ යන්න යෙදුණු සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ ඇත්ත දුකින් මිදෙත්වා, සැපයෙන් සැපයට පැමිණෙත්වා, සංසාර දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්වත් ඔබටත් මේ උතුම් පින්කමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු යහපත උදා වේවා, පරලෝ ජීවිත සැනසිලිදායක වේවා, දෙලොව ජයග්‍රහණය කිරීමෙන් ලබන උතුම් වූ නිවනින් සැනසෙල්ලම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි, හෝරාවකට ආසන්න කාලයක් ඔබ අප සමස්ත ලෝක සත්‍යයගේම ධර්මාභෝධය පිණිසම උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය පූජ්‍යපාද නම කියන්න අවසරයි මගේ පින්වත් හාමුදුරුවනේ නෙළුවකන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේට මෙවන් උතුම් ශාසනික මෙහෙවරන් තවදුරටත් සිද්ධ කරන්නට නිදුක් නිරෝගී චිරජීවනය දිගාසිරි සම්පත් ලැබේවයි අප සාදුකාරණංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදැහැති සුපින්නතුනි, මෙම උතුම් සජීව දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබා දුන් පින්වත් ඔබගේත් ටීවී දිදුල හරහා
උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සැමගේත් යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ අප කළ උදාර ව්‍යායාමය මතු දිදුලන මනුදයක් වෙනුවෙන් ආශිර්වාදයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් මේ පැයට නියමිත සජීව දායකත්ව ධර්මදේශනාව අප මෙතකින් නිමවට පත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.